අයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සඳමාලි හේවනායක මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ MT New Diamond නෞකාව යලි ගිනි ගනී රටවල් රැසක විශේෂඥයින් සමග නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව මැණික් ස්වර්ණාභරණ කර්මාන්තයට පනවා ඇති බදු රැසක් ඉවතට බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ඔක්තෝබර් 1 වෙනිදා සිට හිටපු අගමැති රනිල්ට දේශපාලන පලිකණීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් යලි නොතීසි. රතු එළියට ප්‍රතිචාර. සති දෙකක් ඇතුළත මේ හරියට ජලය සපයනවා. ඉන්දියාව කොරෝනා සාධිතින් වැඩිම රටවල් ලයිස්තුවේ දෙවැනි තැනට. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15%ක් වූ රත්තරන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා. මැණික් සහ ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. 1971 වසරේ සිට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරුණා. එම නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් උද්ගත වුණා. එමෙන්ම 2018 වසරේ රත්රන් ආනයනයේදී 15%ක බද්දක්ද පනවනු ලැබුවා. ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබෙනවා. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පීවර ගත යුතුයයි ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. ලෝක මැණික් වෙළඳපොලේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම ආශ්‍රිත ගැටලු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉදිරිපත් කළ යෝජනා 14ක්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා. මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේනික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක්තැනක ස්ථාපිත කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ස්වර්ණාභරණ නිෂ්පාදකයින් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නා. වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර ගැනීම සඳහා පවරා ගැනීමට තීරණය කෙරුණා. රත්නපුර දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අලෙවි සංකීර්ණය සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩනම් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් බහුල ප්‍රදේශවල අනවසර මැණික් ගැරීම් මහා පරිමාණයෙන් සිදු කෙරෙනවා. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පරිසරයට හානිවන අයුරින් කෙරෙන මැණික් ගැරීම් වහා නැවතීමටත් සාම්ප්‍රදායික මැණික් ගැරීමේ නිරත වූවන්ට ඇති බාධක ඉවත් කරන ලෙසත් ජනාධිපතිතුමා නියම කළා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් රසායනාගාරයේ අන්තර්ජාතික ප්‍රමිතියට දියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වන අදහස් රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. අමාත්‍ය විමල් වීරවංශ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ රේකී අමාත්‍යාංශවල නිලධාරීන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් සාකච්ඡාවට එක්ව සිටියා. පාලනය කර තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නැවත හටගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නෞකාව ස්ථානගතව ඇති සංගමන් කන්ද තුඩුවට නාවික සැතකුම් 30කට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය ගින්න යලි හට ගැනීමට හේතුව බවයි නාවික හමුදාව පවසන්නේ. නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න ඊයේ සවස සම්පූර්ණයෙන්ම නිවා දැමුණා. එහෙත් අද උදෑසන යලිත් වරක් සුළු ගිනිදැල් නිකුත් වීමක් දක්නට ලැබුණා. ඒ සමග ගිනිනිවීමේ වියලි රසායනික කුඩු ටොන් 3ක තොගයක් අද දිනේදීද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෞකාවට මුදා හැරියා. ඊයේ රාත්‍රී සිට නැගෙනහිර මුහුදේ පැවති දැඩි සුළං හේතුවෙන් නිමා දැමූ ගින්න යලි හට ගන්නට ඇතැයි සැක කෙරෙනවා. නෞකාවේ ගින්න ඇති වූ ප්‍රදේශීය ආශ්‍රිතව ඉතා අධික තාපයක් පවතින හේයින් ඕනෑම අවස්ථාවක යලි ගිනිදැල් ඇතිවීමේ හැකියාවක් ඇතැයි ආරක්ෂක අංශ මීට පෙර ප්‍රකාශ කර තිබුණා. නෞකාව හිමි සමාගම විසින් යොමු කළ මුදවා ගැනීමේ විශේෂඥයන් 6 දෙනෙකු සහ ආපදා කළමනාකරන විශේෂඥයන් 11 දෙනෙකුන් යුත් කණ්ඩායමක් නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා. එමෙන්ම ඉන්දිය නාවික හමුදාවට හා ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 9ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානා, ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් ගින්න පාලනයට එක්ව සිටියා. තවත් ගිනි නිවීමේ විශේෂඥයන් 11 දෙනෙකු ඉන්නුත් කණ්ඩායමක් අද මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියා.
ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අනතුරටපත් නෞකාව වෙත යැවීමට පියවරගෙන තිබෙනවා. ඔවුන්ට පවතින අයහපත් තත්ත්වයේ හේතුවෙන් නැවට ඇතුළු වීමට හැකියාවක් නොලැබී ඇති බවයි වාර්තා වන්නේ. නාවික හමුදාව කියා සිටියේ මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදා ගැනීමේ කලාපෙන් ඉවත්ව යනතුරු අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි. මේ අතර ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද වරාය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියා. 22කගේ ජීවිත මුදවාගෙන තියෙන 22 දෙනා ඒගොල්ලෝ අපිත් එක්ක එක පුද්ගලයෙක් WS පිළිසුත් තුවාල ලබා දීපුවා. ඔහු දැන්ට කල්මුනේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් පවතී. දැන් මේ නැව තියෙනවා දැන්ට හැතැම්බර් 28ක් ආසන්නම මේ දෙල්ල තීරයේ ඉඳලා මෙතන තියාගෙන තමයි මේ කටයුතු වෙන්නේ. බඳ හදලා තියෙන්නේ අඟල් 18ක් පළලක් තියෙන තහඩුවල. ඒකට මේ තහඩු සේරම විශේෂයෙන්ම නෞකාවේ පිටිපස්ස කොටසේම දැන් ඒවා හතර රත් වෙලා තියෙනවා. ඒකට මේ රත් තුන තහඩු තුන තැන් වලට ඔක්සිජන් වැදුන හැටි ඒවයි මෙටලික් ෆයර් ඇතිවීමේ හැකියාව තියෙනවා. දැන් තියෙන මේ සුළඟේ ප්‍රවාහයත් එක්ක අපි දකිය අපි ගින්න නිවනවා. ඒ වගේම ගින්න තාපෑ කීපයකින් ආපහු ඇති. ඒකට ඒක මර්ධනය කිරීමේ කටයුතු දැන් ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. මම හිතන්නේ අපිට තාම බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට අද උපදෙස් දුන්නා. ඒ අඩලියගහ මන්දිරයේ පැවති බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමේදී රැස්වීම පැවැතුනේ අරමුදලේ සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේ භික්ෂුන් වහන්සේ 15000ක් ආවරණය වන පරිදි බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන ලෙසයි. ඊට රුපියල් මිලියන 40ක් බුද්ධ ශාසන අරමුදලෙන් පිරිනැමෙනවා. තවත් රුපියල් මිලියන 50ක් රජයෙන් ලබා දී තිබෙනවා. සාකච්ඡාවේදී භික්ෂුන් වහන්සේලාගේ උන්නතිය වෙනුවෙන් තීරණ රැසකටද එළඹුණා. මෙතෙක් වයස අවුරුදු 100කට වැඩි හිමිවරුන් වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැකබලා ගැනීමේ ක්‍රමවේදය අවුරුදු 90 දක්වා අඩු කිරීම, වයස අවුරුදු 3ක කාලයකට සාමණේර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ නැංවීම, රුපියල් 750ක්ව පැවති ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000 දක්වා ඉහළ දැමීම එම තීරණ අතර වනවා. එමෙන්ම අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සනීප ආරක්ෂක කටයුතු සඳහා ලබා දුන් මුදල රුපියල් 1,50,000 දක්වා වැඩි කිරීමටද තීරණය කෙරුණා. දිවයින පුරා ඇති සාමණේර භික්ෂු ආයතන 20ක් වැඩි දියුණු කිරීම, චීන රජයෙන් පිරිනමන චීන භාෂා පුහුණුවට ස්වාමින් වහන්සේ සේනමක් යොමු කිරීම තවත් තීරණ කිහිපයක්. පන්සල් ආශ්‍රිතව පවතින විශ්‍රාමශාලාවලින් මුදල් අය නොකිරීම හා දායකයන් විසින් ලබා දෙන මුදලක් අය කිරීම, ස්වාමින් වහන්සේලා සඳහා භාෂා ඉගෙනීමේ වැඩසටහන් ආරම්භ කිරීම අනෙක් තීරණයයි. පූජ්‍ය ආචාර්ය දිව්‍යාගහ යසස් හිමි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ ඔක්තෝබර් 1 වෙනිදා ආරම්භ කරාට පසුව අපිට පුළුවන් වෙනවා මේ දක්වා යෙදුම් කරලා තියෙන ස්වාමින් වහන්සේලාටත් ඉදිරි ස්වාමින් වහන්සේලාටත් කටයුතු සඳහා වෛද්‍ය පහසුකම් සඳහා භික්ෂු සුරක්ෂා වැඩසටහන ආරම්භ කිරීමට. එහිදී වඩාත් වැදගත් වෙන්නේ අපි ආරාධනා කරනවා ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට, විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට තමන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයන් ඒ සඳහා කරන්න කියලා. යහපාලන ආණ්ඩුව 19 වෙනි විවස්ථා සංශෝධනය ගෙනෙනු ලැබුවේ මහජන සුබසිද්ධිය සඳහා නොව දේශපාලන බලය පමණක් සැලකිල්ලට ගෙන බව නීතිවේදීන් සහ ජනතා නියෝජිතයින් පවසනවා. එහි නරක ප්‍රතිවිපාක විඳීමට සිදුවේ රටේ ජනතාවට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ යන ආයතන අතර අර්බුදයක් නිර්මාණය වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඒ අනුව දේශපාලන සහ පරිපාලන අර්බුද රැසක්ද මතු වුණා. විශේෂයෙන් පසුගිය සමයේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඇති වූ බල අරගලය හැඳින්විය හැකියි. එමෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බලාත්මක කෙරුණු කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයේද බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. මහජන සුබසිද්ධියට අවශ්‍ය ක්‍රියාමාර්ග එමගින් සිදු වූ යන්න බරපතල ගැටලුවක්. පොලිස් කොමිසමක් ගෙනල්ලා අපරාධ අඩු වුණාද වැඩි වුණාද? 2015 දී කුඩු පරීක්ෂා කිරීම සඳහා ආව 6700ක්. 2016 වර්ෂයේදී ඒක 7900ක් වුණා. 2018 වර්ෂයේදී 11000ක් වුණා. 2018 වර්ෂයේදී 12000ක් වුණා. ගිය අවුරුද්දේදී 16000ක් වුණා. මේ අවුරුද්දේ මේ වනකොට 14000ක් තියෙනවා. එහෙනම් කොමිෂන් තිබිලා වැඩක් තියනවද? වාර්තා 97ක් තියෙද්දි පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණා. මොකටද කොමිෂන්? 19 සංශෝධනයකට ඕන. ඒ පොලිස්පතිය තාම අස්කර ගන්න බෑ. තාම ඉන්නේ වැඩ බලන පොලිස්පතිවරු.
එතකොට 69 ලක්ෂයක් මිනිස්සු ඡන්දේ දීලා පුලිස්පති කෙනෙක්ව ඉවත් කරගන්න බැරි නම් මේ රට හදන්නට, මේ රට ආරක්ෂා කරන්නට, ඔබලාව ආරක්ෂා කරන්න, ඔබේ දරුවන්ව මත්වදින්න ආරක්ෂා කරන්න, අපේ රටේ ත්‍රස්තවාදය තුරන් කරලා දාන්න අවශ්‍ය ඕනම පියවරක් ගන්න රජයක් වශයෙන් අපි පැකිලෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මම වගකිව යුතු අමාත්‍යවරයෙක් වශයෙන් ප්‍රකාශ කරනවා. මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ජීවත් වෙන්නේ තාම එතුමාගේ පොඩි ගෙදර මිරිහානේ. පිටරට යන්නේ සාමාන්‍ය පරියන්තෙන්. එඳ එතුමා මේ බලය ඉල්ලන්නේ එතුමාගේ බලය වැඩි කරගෙන සිටුමැවුරක් හදන්න නෙවෙයි. එතුමා මේ බලය ඉල්ලන්නේ මේ රට හදන්න. අපේ යුතුයකම එතුමාට සහයෝගනේ. 19 ඇති වුණ තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද අවුරුදු 5ක් ජනතාව දැක්කා ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩු 3ක් වැඩ කරපු හැටි. ජනාධිපතිතුමා එකක් කියනවා, අගමැතිතුමා එකක් කියනවා, කතානායක තව එකක් කරනවා. අස්සාවර ආණ්ඩුවක්. ඒ නිසා තමයි 19 අවශ්‍ය නැහැයි කියන මතේ ජනතාවට ආවේ. අපිට වැඩි හොඳට ජනතාව එක තේරුම් අරන් තිබුණා. ඒ නිසා තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය සහිතව ඒ ආණ්ඩුවම පළවා හරින්න ජනතාවට සිද්ධ වුණේ. 20ක් තිබෙන සංශෝධන විවස්ථාදායක සභාවේ කාර්යභාරය හැල්ලු කරලා තිබෙනවා. ඒ වගේම කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය දුර්වල කරලා තිබෙනවා. මම කියන්නේ කොමිෂන් සභාවල අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ අඩුපාඩුකම් සකස් කිරීම සඳහා අත්දැකීම් සහ අපේ පළපුරුද්ද ප්‍රයෝජන අරගෙන ඒවා වෙනස් කරන්න සංශෝධන ගෙන්නවා මිසක මේවා නැති කරන්න අකර්මණ්‍ය කරන්න නීති රීති ගෙනීම බරපතල වරදක්. සමහර අය කියනවා කොමිෂන් සභා 20 වන සංශෝධනයෙන් අහෝසි වෙලා තියෙනවා කියලා. සම්පූර්ණ මිත්‍යාවක්. පට්ටපල් බොරුවක්. 20 වන සංශෝධනයේ යටතේ කොමිෂන් සභා 7ක් තියෙනවා. හැබැයි මේ කොමිෂන් සභා 7 ස්ථාපිත කිරීමේ කාර්යභාරය පිළිබඳ වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඉස්සෙල්ලා තිබුණේ විවස්ථා මණ්ඩලය. දැන් මේ එන්ජිఓ කට්ටිය කියන්නේ ඒක ඉතාමත් ප්‍රශංසනීය තත්ත්වයක් කියලානේ. අත ගහන්න එපා. ඒක ඒ විදිහටම තියන්නේ කියලානේ කියන්නේ. ඒක හරියද? හැබැයි ජනාධිපතිවරයා කියන්නේ මේ මුළු රටේම ජනතාව එක්කාසු වෙලා සර්වජන ඡන්ද බලය පාවිච්චි කරමින් පත් කරන නායකයා. ඒතකොට ජනතාව සෑයීමට පත්වන්නේ නැත්නම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය ජනතාවට තියෙනවා. ඒතකොට කෙලින්ම එතන වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා. අතන බැඳීමක් තියෙනවා. විවස්ථා මණ්ඩලයට බැඳීමක් තියෙනවා. කාටද වග කියන්නේ? කාගේද වරමක් ලබා තියෙන්නේ? කිසිම කෙනෙකුගේ වරම. ජනාධිපතිවරයාට දෙන්න අකමැති බලතල. කිසිම කෙනෙකුට වග නොකිය. කිසිම කෙනෙක් නියෝජනය නොකරන මණ්ඩලයකට දීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හරිද? ඒක සාධාරණද? ඒකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? මම කියනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ යටිකරු කිරීම. 19 එච්චර වැදගත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ඔබතුමන්ලාගේ පුරවැසියන්ගේ අයිතීන් සියලුම ආරක්ෂා කරන සංශෝධනයක් තමයි 19 ගෙනාවේ. 19 වෙනි සංශෝධනයේ රටට හිත කරන 19 වෙනි සංශෝධනයෙන් යහපාලනයක් මෙරට සිද්ධ වුණා කියලා කියනවනම් ඒ ගේන්න නායකත්වයේ මූලිකත්වයේ ගත්තු අවුරුදු 40කට එහා පාර්ලිමේන්තුවේ අඛණ්ඩව හිටපු අග්‍රාමාත්‍යවරයෙක් බවට පත්වෙච්ච පක්ෂ නායකවරයෙක් බවට පත්වෙච්ච ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අහෝසි කරා නම් 19 වෙනි සංශෝධනයට රටේ ජනතාව කොහොම කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරාද කියන එක බොහොම පැහැදිලිව අපිට පේනවා. මේ 19 වෙනි සංශෝධනය තමයි ඒ යහපාලන ආණ්ඩුව ගෙදර යවීමේ සාධකයේ බවට පත් වුණේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 8 දෙනෙකුට දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද නැවත නොතීසි නිකුත් කෙරුණා. ඔවුන් ඉදිරි දිනේ කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව ඉදිරි පියවර ගන්නා බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා. දිවිනගම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් RAAK රණවක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අගමැතිවරයා ඇතුළු පිරිසකට මීට පෙරද නොතීසි නිකුත් කර තිබුණා. අගමැති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, දෙමළ සන්ධානයේ නායක ආල් සම්බන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රී MA සුමන්තිරන්, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ JC වැලි අමුණ සහ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ ලේකම් ආනන්ද විජේපාල එම පිරිසයි. නොතීසින් ලැබ සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුකුමාර දිසානායක මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහුගේ නීතිඥවරයා සාක්ෂි පිටපත් සහ පැමිණිල්ලට අදාළව කොමිසමට ඉදිරිපත් වූ සියලු ලේඛන පිටපත් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළා. අවශ්‍ය සියලු ලේඛන මෝසමක් ඉදිරිපත් කර ඉල්ලා සිටින ලෙස කොමිසමේ සභාපතිවරයා දැනුම් දුන්නා. පැමිණිල්ලට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 19 වෙනිදා කැඳවීමට නියමිතයි. අද රතු එළිය මීතර මුල්ල ජල ගැටලුවට ලැබුණු ප්‍රතිචාර පිළිබඳවයි. මීතොට මුල්ල පෙරේරා මාවතේ ජනතාවගේ ජල සැපයීම පිළිබඳව ගැටලුව රතු එළිය ඊයේ වාර්තා කළා. මෙහිදී පෙන්වා දුන්නේ අලුයම් කාලයේදී පමණක් මෙම ජනතාවට ජලය ලැබෙන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින්
ජල සම්පාදන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීවරයා අද ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙක් සමග මෙම ගැටලුව නිරීක්ෂණය කළා. දැන් මේ පැත්තටම තියෙන වතුර. ඔව් හරියට. ඒකේ chart එකේ මේ කොටසට විතරයි නැත්තේ. මේ තියෙන උගල කොටස තමයි නැත්තේ. දැන් එතනින් ප්‍රෙෂර් කරන එක නෙමෙයි අපිට. මේ තියෙන නැති කොටස. එන්නේ නැති කොටස තමයි මම ඔක්කොම අරගෙන ආවේ මම ඩීටේල්ස් ටික. 24ක් ඇන්දි ඉස්සෙල්ලා අපි ඇවිල්ලා බය නැතුව මොකද දුන්නේ? ඒකට පිළියමක් ගෙනින්න නේ. ඒ රූපවාහිනියෙන් කිව්වට පස්සේ තමයි ඇත්තටම මේක මේ සිද්ධ වුනේ මේ ආකාරයෙන් හරි. හරිද? අපි ස්තුතිවන්ත වෙනවා මේ රූපවාහිනී මේ කෝපරේෂන් එකට. හේතුව තමයි මේගොල්ලන්ගේ රතුවෙලිය කියන වැඩසටහනෙන්නේ මේක කළේ. ඒකවත් කළා මේකට ඉක්මනින් බලලා මොකද කරන්න පුළුවන්. ඒ වෙලෙන් මම රෑම ක්‍රියාත්මක ඒ නිසා තමයි මේ ඇමතිතුමාව හරි මේක දැක්කේ. දැකලා මේක කතා කරපු එක අපි ස්තුතිවන්ත වෙනවා. ගරු වාසුදේව නානායක්කර ඇමතිතුමා මාව දැනුවත් කළා මේ ගැන සොයා බලන්න කියලා. ඒ සම්බන්ධව අපි ජල සම්පාදනයකින් කතා කළා. ඒගොල්ලෝ කිව්වා සති දෙකක් ඇතුළත මේ හරියට ජලය සපයනවා කියලා. ජනතා ගැටලුව සම්බන්ධයෙන් මහජන නියෝජිතින් කඩිනමින් පියවර ගැනීම සතුටට කරුණක්. මීතොට මුල්ල පෙරේරා මාවතේ ජල ගැටලුව පිළිබඳ රතුවෙලිය තවදුරටත් අවධානයෙන්. පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 5කට නිකුත් කළ නායෑම් රතු අවදානම් නිවේදන තවදුරටත් බලාත්මකයි. අත්තනගලු ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයට ඊයේ රාත්‍රී තද වැසි ඇදහැළුණා. ඒ සමග ප්‍රදේශ කිහිපයකට සුළු ගම් වතුර තත්ත්වයක්ද හටගැනුණා. අද රාත්‍රියේද තද වැසි ඇති වුවහොත් ගම්පහ ජායල මාර්ගයේ කිරින්දිවිට ගණේමුල්ල මාර්ගයේ සහ කිරින්දිවිට අවට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ප්‍රදේශවාසීන් මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. කඩුවෙල කොතලාවල පාසල් මාවතේ නිවසකට කොන්ක්‍රීට් කාණුවක් සමග පස් පෙරලීමෙන් 29 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇයගේ මවද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කෙරුණා. සොහොයුරන් දෙදෙනාද තුවාල ලැබුවා. ඊයේ දවස පුරා ඇදහැළුණු වර්ෂාපතනයත් සමග කුකුලේගඟ පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් බුලත් සිංහල පරගොඩ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. ඊයේ රාත්‍රියේ පැවති දැඩි සුළං හේතුවෙන් බම්බලපිටිය ආරඑල්-ද මෙල් මාවතේ සහ තුම්මුල්ල මන්සන්දියේ ගස් කිහිපයක් කඩා වැටී තිබෙනවා. ඒ නිසා වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. අද උදෑසන වන විට ගස් කපා ඉවත් කර ගමනාගමනයට මාර්ග විවෘත කෙරුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල මූදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකට විශාල ගස් දෙකක් කඩා වැටීමෙන් ඊට දැඩි අලාභහනි සිදුව තිබෙනවා. ගාල්ල පැරණි ඕලන්ද කොටුව වෙත ගමන් ගන්නා මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයේ ඇන හිටියා. ගාල්ල මහනගර සභා ගිනි නිවීමේ සහ ජීවිතාරක්ෂක බටයින් ගස කපා ඉවත් කරනු ලැබුවා. කරාපිටි මාර්ගයේ මාර්ග කිහිපයක ස්ථාන රැසක්ද ජලයෙන් යට වුණා. වැලිමඩ ප්‍රදේශයේ හරහා මාගේ දැඩි සුළඟින් පර්ණගම් ප්‍රදේශයේ නිවාස 75කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු වී තිබෙනවා. විශාල ගස් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. අයහපත් කාලගුණයේ හේතුවෙන් මන්නාරමේ දීවර කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. බස්නාහිර සබර්ගමුව මධ්‍යම සහ වයම් පළාත්වලත් විටින් විට මිලිමීටර් 50ට වැඩි වැසි ඉදිරි පැය 36 තුළද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා විශේෂයෙන් උතුරු මැද සහ වයම් පළාත්වලත් ත්‍රිකුණාමලේ හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ වේගයෙන් සුළං ඇති විය හැකියි. දිවයිනට නැගෙනහිර ගැඹුරු මුහුද සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මෙම තත්ත්වය තමයි විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය තුළ අඩු වැඩි වෙමින් පවතින්නේ. එමෙන්ම මන්නාරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. දිවෙන වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. දීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර දිස්ත්‍රික්ක 5කට නිකුත් කළ නායෑම් අවදානම් රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි. මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වීමට අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවට රැගෙන යාමට ක්‍රියා කරන ලෙසත් අභියාචන අධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට අද අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
ඒ ප්‍රකාශයට පත් කරමින් අභ්‍යාචනාධිකරණ සභාපතිවරයා විවෘත අධිකරණයේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරීපත් වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත් වී නොමැති බවයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම් කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. පෙත්සම්කාර ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට නීතිපතිවරයා විසින් දෙනු ලැබූ උපදෙස් හේතුවෙන් ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාම ප්‍රතික්ෂේප කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා තීරණය කර ඇති බව මෙම පෙත්සම් සලකා බැලීමේදී පෙනී ගිය බව සභාපති විනිසුරු නවාස් මහතා කියා සිටියා. ඒ අනුව තුන්වැනි පාර්ශ්වයක උපදෙස් මත බන්ධනාගාර බලධාරීන් ක්‍රියා කිරීම පරිපාලන නීතිය යටතේ වරදක් බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම මෙම නඩුකරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවද ඔහු කියා සිටියා. ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වග උත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීස නිකුත් කළා. පෙත්සම යලි මෙමස 29 වැනිදා කැඳවීමටද නියෝග කෙරුණා. අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු දිහිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට ලබන මාස 29 වැනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි දන්වා කොළඹ මහාධිකරණය අද සිතාස නිකුත් කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ අධිචෝදනා සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම සිතාස නිකුත් කළා. සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබෙනවා. 2014 වසරේ අගෝස්තු 1 වෙනිදා සිට නොවැම්බර් මාස 1 වෙනිදා අතර කාල සීමාවේ මෝදර ධීවර වරාය සී ගල්ෆ් බුකේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩුවක් කිරීම රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසට එල්ල වී ඇති චෝදනාවයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ග්‍රන්ථ ද්විත්වයක් ඊයේ ජනගත කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වුණා. පාතාලියු නවකතාව සහ ගෝඨාභය ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනයේ එළිදැක්වුණු කෘති දෙකයි. පාතාලියෝ නවකතාව සත්‍ය සිදුවීම් පාදක කරගත් කෘතියක්. ගෝඨාභය ග්‍රන්ථයේ සිංහල කෘතිය පසුගිය වසරේ එළිදැක්වුණා. කමල් ගුණරත්න මහතා විසින් මින් පෙර රණමග ඔස්සේ නන්දි කඩාල්, කඩොල් ඇත්තු, උත්තර දේවි, ගෝඨාභය යන කෘති පහක් රචනා කරනු ලැබ තිබෙනවා. ඊයේ දිනට කමල් ගුණරත්න මහතාගේ උපන්දිනයේදී තිබීමද විශේෂත්වයක්. කෘති දිත්වයේ පළමු පිටපත කමල් ගුණරත්න මහතා විසින් ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබුවා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ග්‍රන්ථ පිළිගන්වනු ලැබුවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද ග්‍රන්ථ පිළිගැන්වූයේ කමල් ගුණරත්න මහතායි. ආරක්ෂක ලේකම්වරයා සිය හමුදා ජීවිතයේ ගුරුවරුන් ලෙස සලකන මව්බිම් වෙනුවෙන් යුද බිමේදී සිය ජීවිතය පූජා කළ ලුතුතෙන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේ ජෙනරාල් විජේ විමලරත්න මහතුරුන් වෙනුවෙන් එම මහත්මීන් වෙතද ග්‍රන්ථ පිළිගන්වනු ලැබුවා. මහා සංඝරත්නය සහ මැති ඇමතුරු පිරිසක් ඊට එක්ව සිටියා. කොළඹ ගංවතුර පාලනය අරමුණු කරගත් නව මුතුවැල්ල උමම් මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කර තිබෙනවා. ඉදිරි මාස 3 තුල ව්‍යාපෘතිය අවසන් කිරීම ඉලක්කයයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කොළඹ ගංවතුර පාලනය සඳහා ඉදිකළ ඉපැරණි උමං මාර්ගයට විකල්පයක් ලෙසයි. මීටර 1.8ක විශ්කම්භයකින් යුත් පැරණි උමග මීට වසර 225කට පෙර ලන්දේසි යුගයේ ඉදිකරන ලද්දක්. එය ජලය බැස යාමට ප්‍රමාණවත් නොවීම නිසා නව උමං මාර්ගය ඉදිකරනවා. මීටර 3ක විශ්කම්භයකින් යුත් එය මීටර 778ක දිගින් යුක්තයි. අලුත් මාවත ප්‍රධාන ඇලාසලින් ආරම්භ වන නව උමග මෝදර ප්‍රදේශයෙන් මුහුදට එක්වනවා. තප්පරයට ජලය ලීටර 15000ක් එමගින් මුදා හැරිය හැකි. පොළව මතුපිට සිට මීටර 3.5 සිට මීටර 17.2 දක්වා ගැඹුරින් එය ඉදිකර තිබෙනවා. සමස්ත ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 3450ක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාව සිටියදී එවක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දුන් උපදෙස් අනුව ව්‍යාපෘති ආරම්භ කෙරුණේ 2013 වසරේදී. මේ වන විට එහි ඉදිකිරීම අවසන් අධීරයේ පවතිනවා. සෙසු වැඩ මාස 3ක් තුල නිම කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
දකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩිහිදී එරට පොලිස් අත්අඩංගුවට පත් වූ කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා රාමේශ්වරම් අධිකරණය විසින් ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගියදා සපුගස්කන්ධ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු හෙරොයින් කිලෝ 23ක තොගය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස මොහු හඳුනාගෙන තිබුණා. මේ අතර T56 ගිනි අවියක් හා තියුණු ආයුධ සමග බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථානයට ලද තොරතුරක් අනුව බද්දේගම ගණේගම සිරිල් ලේකනායක මාවතේ පිහිටි නිවසක් පරීක්ෂා කෙරුණා. එහිදී මෙම ආයුධ හමු වුණා. T56 ගිනි අවියක් සමග ඊට යොදන මැගසීනයක්, වායු රයිෆලයක්, එම උණ්ඩ 50ක්, බයිනෙත්තුවක්, පිස්තෝල රැඳවුම් කවර 5ක්, උල්පිහි 4ක්, කඩුවක් හා ලියාපදිංචි නොකළ යතුරු පැදියක් ඊට අයත්. ඉදිරි විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. බලපත්‍ර රහිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 5ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්දන අංශය සමත් වුණා. ඒ ඌරගස්මන් හන්දිය යටගල කන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 63කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 30 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බොරලැස්ගමුවේදී ඊයේ අත්අඩංගුවට ගත්තා. ඔවුන් විදේශගතව සැඟවී සිටින බඩෝවිට අසංක නැමැති අපරාධකරුගේ සහායකින් බවයි පැවසෙන්නේ. ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝධ රථයක්ද බොරලැස්ගමුව අබේරත්න මාවත අසලදී අත්අඩංගුවට ගැනුණා. මේ අතර ගංජා ලෙවියේ නිරත වූ කාන්තාවක් වවුනියාව ඕමන්තේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕමන්තේ පොලිසිය පවසන්නේ ගංජා කිලෝ 2ක් සමග ඒවා ප්‍රවාහනය කළ යතුරු පැදියද සිය බාරයටගත් බවයි. විදුලි බලය අවශ්‍ය සියලු පාසල් වලට සූර්ය බලයෙන් විදුලිය ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. වසර 2030 වන විට දුප්පත් පොහොසත් බෙහෙදෙන් තොරව සියලු නිවෙස්වල සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය ආරම්භ බවයි ඔහු පවසන්නේ. අද මම හිතන පාසල් වල විදුලි බිල විශාල විදුලි බිලක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න මේ පාසල් වල තියෙන වහලවල් ටික භාවිතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේක අපි පාසල් වල පමණක් නෙමෙයි රජයේ පොදු ගොඩනැගිලි, ආණ්ඩුවේ පොදු අමාත්‍යාංශය, ඒ වගේ ආණ්ඩුවේ ගොඩනැගිලි මේ සියල්ලකම පුළුවන් උපරිම ප්‍රමාණයක් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරලා 2030 වෙනකොට පුනර්ජනනීය බල ශක්තිය මගින් 80% විදුලිය නිෂ්පාදනය කිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන අපේ බලාපොරොත්තු වෙලා තියෙනවා. අනුරාධපුර කුබුක්වැව නිමල්සිරි විදුහලේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. එම විදුහල් පරිශ්‍රයේ වගා කළ අඹ වගාවේ අසුරු නෙළීම සඳහා උත්සවය සංවිධානය කර තිබුණා. ඒ සමගින් අදට නියමිත රාත්‍රී 8 ප්‍රධාන ප්‍රතිපකාශය අවසන් වෙනවා. ආයුබෝවන්.